මුල් ටික කතා කරලා තියෙන්නේ. දැන් මේ රසායන විද්‍යාවට අදාළව බන්ධන සම්බන්ධ කොටසනේ තියෙන්නේ. ඒතර මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අෂ්ටකය සම්පූර්ණ නොවි සහසංයෝජ බන්ධන සාධන සංයෝගයක් නම් කරන්න කියලා. එතන මොකද්ද මේ අෂ්ටකය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් පරමාණුක බන්ධන හදනකොට අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන ගාන 8ක් සම්පූර්ණ කරගෙන එහෙම නැත්නම් ඒ උපරිම ගාන සම්පූර්ණ කරගෙන තමයි සාමාන්‍යයෙන් මේ බන්ධන සෑදීම සිද්ධ වෙන්නේ. එහෙම නොවි බන්ධන හැදෙන අවස්ථා කීපයක් කලාතුරකින් අපි තියනවා කියලා ඉගෙනගෙන තියෙනවා. බලන්න ඒකේ ඔයගොල්ලන්ට මතකද එහෙම ඉගෙනගත් එකක් 8ක් සම්පූර්ණ නොවි මේ බන්ධන සෑදීම. ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන එක මතක නම් ඒකේ බන්ධන හැදෙද්දී සහසංයෝජ බන්ධනයක් හැදෙන්නේ මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල විශේෂත්වයක්ත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ලෝහ අලෝහ පරමාණු අතර අයනික බන්ධන හැදෙන්නේ. නමුත් මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් හදනකොට ඒකෙදී මේ බන්ධනය සහසංයෝජ බන්ධනයක් විදිහට හැදෙන්නේ. AlCl3 තමයි සංයෝගය. ඒතර ඇලුමිනියම් වල තුන්වෙනි කාණ්ඩ හින්දා අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන 3 ක්ලෝරින් පරමාණු 3ක් එක්ක හවුලේ තියාගෙන මෙහෙම සහසංයෝජ බන්ධන හදලා තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ් සංයෝගය හදන්නේ. බලන්න එතෙන්දී ක්ලෝරින් වල නම් අෂ්ටකේ නැත්නම් අවසාන කවචය සම්පූර්ණ වීමක් වෙනවා. නමුත් ඇලුමිනියම් වල මේ අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන ගැනලා බලන්න දැන් මේ තියෙන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් වලදී ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන 8. ක්ලෝරින් අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන්නේ. අෂ්ටකේ සම්පූර්ණ වෙන්න එක ඉලෙක්ට්‍රෝනයක් මදි. ඒ හින්දා හවුලට එක ඉලෙක්ට්‍රෝනයක් දානවා. ක්ලෝරින් වලුත් හවුලෙන් ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙනවා. දැන් ඇලුමිනියම් වල මෙන්න අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6ක් තමයි ඉලෙක්ට්‍රෝන පිරලා ඒ සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒතර අෂ්ටකය සම්පූර්ණ නොවි සහසංයෝජ බන්ධනයක් හදන සංයෝගයක් විදිහට මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් ගන්න පුළුවන්. දැන් මේක විශේෂයෙන් මතක තියාගන්න. මොකද අපිට අර විෂය නිර්දේශය ඇතුලේ එහෙම ඒවා කීපයයි අපේ මට්ටමේ හම්බ වෙන්නේ. එතකොට මේක අහන්න පුළුවන්. කෙටි ප්‍රශ්න වලදී අහන්නත් පුළුවන්. ව්‍යුහගත එක රචනායක අහන්නත් පුළුවන්. ඊට පස්සේ කියනවා මේ දෙවෙනි ප්‍රශ්නය එහි තිත් කතිර සටහන හා ලුයිස් ව්‍යුහය අඳින්න කියලා. දැන් ඇත්තට මේ ඇඳලා තියෙන්නේ තිත් කතිර ව්‍යුහය. දැන් මේ තිත් කතිර ව්‍යුහ කියන්නේ
බන්ධන සාධන මූලද්‍රව්‍ය පරමාණු වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන පමණක් පාවිච්චි කරලා එක පරමාණුවක අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන තිත් වලිනොත් අනිත් පරමාණුවේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කතිර පාවිච්චි කරලත් බන්ධනය නිරූපණය කිරීමක්. එතකොට මේ ඇතුල් කවච හෝ ඇතුල් කවච වල ඉලෙක්ට්‍රෝන හෝ මේ වැදි අඳින්නේ නැහැ. මේ ඇඳලා තියෙන එතකොට තිත් කතිර ව්‍යුහයක්. දැන් තව මේ බන්ධනය පෙන්වන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. අපි ඉගෙනගෙන තියෙන ආකාර දෙකක්. අනිත් එක තමයි මේ ලුයිස් තිත් ව්‍යුහ. ලුයිස් තිත් ව්‍යුහය කියලා කියන්නේ අපි මේ ඇඳපු තිත් කතිර ව්‍යුහයේ කතිර පාවිච්චි කරලා ඇඳපු කොටසත් කතිර වෙනුවට තිත්ම භාවිතා කරලා නිරූපණය කළොත් ඒ වගේ ව්‍යුහයක් අපි හඳුන්වන්නේ ලුයිස් තිත් ව්‍යුහයක් කියලා. බලමු එහෙම මේක ලුයිස් තිත් ව්‍යුහයකට හරවගෙන මෙන්න ඇල්මිනියම් පරමාණුව ක්ලෝරින් පරමාණු 3ක් තියෙනවා. ඇල්මිනියම් පරමාණුවේ සහ ක්ලෝරින් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සියල්ල අපි පෙන්වන්නේ තිත් වලින්. මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. මෙහෙම ව්‍යුහයක් හඳුන්වනවා අපි ලුයිස් තිත් ව්‍යුහයක් කියලා. ඒතර මේකෙත් අර විදිහටම ඉලෙක්ට්‍රෝන තමයි මේ පෙන්නලා තියෙන අවසාන කවච ඉලෙක්ට්‍රෝන විතරයි. මෙහෙම මේකට කියන්නේ ලුයිස් තිත් සටහනක් තිත් ව්‍යුහයක් කියලා කියනවා. දැන් මේක නෙමෙයි හැබැයි අඳින්න කියන්නේ ලුයිස් තිත් සටහනක් නෙමෙයි ලුයිස් ව්‍යුහයක්. ලුයිස් ව්‍යුහය කියන්නේ ඒකෙදි කරන්නේ මේ ඇඳපු සටහනේ සහ සංයුජ බන්ධන තියෙන තැන් වලට කෙටි ඉරක් පාවිච්චි කරලා ඒ බන්ධනය පෙන්නනවා. බන්ධනයට සහභාගී නොවී තියෙන අවසාන කවච ඉලෙක්ට්‍රෝන විතරක් තිත් වලින් පෙන්නනවා. එතකොට ලුයිස් ව්‍යුහය ඇන්දොත් ඇලුමිනියම් පරමාණුව මෙහෙම පෙන්නලා මේකේ තියෙන සහ සංයුජ බන්ධන මේ තියෙන්නේ කෙටි ඉරකින් දැක්වුවා. ක්ලෝරින් පරමාණු 3 තියෙනවා. එතකොට ක්ලෝරින් පරමාණුවේ ඉතුරු ඉලෙක්ට්‍රෝන බන්ධනයට සහභාගී වෙලා පෙන්වන්න පුළුවන්.
මයික් ඔන් කරන්න උත්සාහ කරන්න එපා. ඊළඟ එක හැදුවද? බලන්න. දැන් ඉතින් මේක කිව්වට අහන්නේ නැහනේ. ඒක නවත්තලා දාලා නිකයින් එක තමයි කරන්න තියෙන්නේ. තුන්වෙනි එකේ පරමාණුක දැලිස් යන මොනවද කියලා අහන්නේ. අර ලුයිස් ව්‍යුහයක් අඳිනකොට මතක තියාගන්න ලුයිස් තිත් ව්‍යුහයෙන් තිත් සටහනින් වෙනස් වෙන්නේ බන්ධනයේ තියෙන තැන විතරක් කෙටි ඉරක් පාවිච්චි කළා ඉතුරු බන්ධනයට සහභාගී නොවුණු ඉලෙක්ට්‍රෝන මේකෙදි පෙන්නනවා. ඒතර මේ තියෙන්නේ ලුයිස් ව්‍යුහයක්. දැන් මෙන්න මේ ව්‍යුහ තුන සටහන් තුන අඳින විදිහ මතක තියාගන්න. මොකද මේකේ ඕනම එකක් අඳින්න දෙන්න පුළුවන්. තිත් කතිර සටහන අඳින්න පුළුවන් නම් අනිත් ටික ලේසියෙන්ම ගොඩනගන්න පුළුවන්. තිත් කතිර සටහනේ කතිර වෙනුවට තිත්ම පාවිච්චි කරලා සටහන ඇන්දොත් ඒක ලුයිස් තිත් සටහනක්. ඊට පස්සේ බන්ධනය තියෙන තැන තිත් පෙන්වන්න නැතුව කෙටි ඉරකින් බන්ධනය පෙන්නලා ඉතුරු ඉලෙක්ට්‍රෝන විතරක් තිත් වලින් දැක්වුවම තමයි ලුයිස් ව්‍යුහයක් කියන්නේ. ඊළඟට අහනවා පරමාණුක දැලිස් යනු මොනවද කියලා. දැන් මතක නම් අයනික බන්ධන සම්බන්ධයෙන් කතා කරනකොට අයනික බන්ධන තියෙන සංයෝග ගොඩක් ඒවා ධන සහ ඍණ අයන අතර අර බන්ධන ඇති වෙලා ඒවා දැලිසක ආකාරයට ත්‍රිමාණව දැලිස් හදනවා කියලා කියලා තියෙනවා. ඒවා අයනික දැලිස්. මේ තියෙන්නේ පරමාණුක දැලිස්. පරමාණුක දැලිස් ඇති වෙන්නේ සහ සංයුජ බන්ධන ඇති වෙන සංයෝග සමහර ඒවායේ මේ පරමාණු අර විදිහටම ත්‍රිමාණ දැලිසක විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. සහ සංයුජ බන්ධන වලින් බැඳෙන
සමහර තරම් මූලද්‍රව්‍ය වල උදාහරණයක් විදිහට මිනිරන් ඒ විදිහට පරමාණුක දැලිසක් හදන ද්‍රව්‍යයක්. දියමන්තිත් එහෙම එකක්. ඒතර පරමාණුක දැලිස් කියලා කියන්නේ මේ සහසංයෝජ බන්ධන ඇති අවස්ථාවල පරමාණු ත්‍රිමාණ දැලිසක ආකාරයට සකස් වීම. ඒතර ඒකෙදි අපිට මේ උදාහරණ විදිහට ගත්තොත් මිනිරන් ගන්න පුළුවන්. ඒතර පරමාණුක දැලිස් යනු මොනවද කියන ඒවාදී ඉස්සල්ලා එක ලේලයිමු. පරමාණු එකිනෙක සම්බන්ධ වෙමින් සහසංයෝජ බන්ධන පරමාණු එකිනෙක සම්බන්ධ වෙමින් සහසංයෝජ බන්ධන සෑදෙන අවස්ථාවලදී ඒවා දිගින් දිගට සම්බන්ධ වී ත්‍රිමාණ ව්‍යුහ සෑදීම පරමාණුක දැලිස් වේ. ත්‍රිමාණ ව්‍යුහ සෑදීම පරමාණුක දැලිස් වේ. ඒකදී අයන සෑදීමක් නැහැ. සහසංයෝජ බන්ධන වලින් බැඳුණු පරමාණුමයි ත්‍රිමාණව පිහිටන්නේ දිගට දිගට සම්බන්ධ වෙමින්. උදාහරණ විදිහට මිනිරන් ගත්තොත් මේ මිනිරන් වලදී මේ වගේ ෂඩාස්ත්‍රාකාරව මේ පරමාණු 6ක වලල්ලක් විදිහට කාබන් පරමාණු සම්බන්ධ වීම සිද්ධ වෙනවා. ඒතර ඒවැ මෙහෙම එක ස්තරයක් තට්ටුවක් වගේ හැදිලා ව්‍යුහයක් ගොඩ නැගෙනවා. දැන් මෙහෙම වලලු විදිහට සහසංයෝජ බන්ධන හදමින් සම්බන්ධ වෙන්න පුළුවන් එක තට්ටුවක් වගේ. දැන් ඔය විදිහටම තව පහළිනුත් මේ විදිහම තට්ටුවක් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම හැදෙන ඊළඟ ස්තරය අතරත් ඊට පස්සේ මේ සිරස්ව මෙහෙම බන්ධන ඇති වෙන්න පුළුවන්. ඒකෙන් තමයි ත්‍රිමාණ ව්‍යුහය ගොඩ නැගෙන්නේ. මේ විදිහට මේ වගේ සිරස ඊට පස්සේ තට්ටු දෙක අතරත් බැඳීම් ඇති වෙනවා. ඒක ඉතින් තව තට්ටු ගාණක් යන්න පුළුවන්. මේ තියෙන මිනිරන් වල ත්‍රිමාණ පරමාණුක දැලිස. ඔයගෙම දැන් දියමන්ති ගත්තාම දියමන්ති වලදී මේ චතුස්තලීය හැඩයට කාබන් පරමාණු එකිනෙක සම්බන්ධ වෙමින් ත්‍රිමාණ ව්‍යුහයක් හදනවා. මේ තියෙන කාබන් චතුස්තලීය සම්බන්ධ වෙනවා. මේ වගේ ව්‍යුහ හදලා ඒ වගේ ඒවා දිගට දිගට සම්බන්ධ වෙනවා. මේ තිතක් වගේ තියෙන්නේ අර කාබන්
පරමාණු ඉරකින් පෙන්ලා තියෙන සහසංයෝජ බන්ධන. ඒවා අවකාශයේ අර ත්‍රිමාණව විහිදෙනවා. මේ තියෙන දියමන්ති වල එතකොට ත්‍රිමාණ දැලිස. ආම දෙකට සම්බන්ධ කරන්න පුළුවන්. උදාහරණ විදියට මිනිරන් දියමන්ති ඒ වගේ ඒවා ගන්න පුළුවන්. මෙහෙම දිගට සම්බන්ධ වීම තියෙනවා. මේ එතකොට දියමන්ති. මේ පරමාණුක දැලිස් තියෙන ව්‍යුහ දෙකක් දියමන්ති සහ මිනිරන්. උදාහරණ දෙකක් විතරයි අහන්නේ. ඕනනම් පොඩියට මේ ව්‍යුහයේ ස්වභාවය සටහන් කරගන්න. මේක අපි කතා කරලා තියෙන එකක්. 10 දී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. මිනිරන් දියමන්ති කියන උදාහරණ දෙක තමයි මේක අහන්නේ. මම ඒ පිටලා තියෙන විදිහත් එක්ක පෙන්නුවේ. 6 වෙනි කොටසේ තියෙනවා බන්ධනවල ද්‍රවීයතාවය යනු කුමක්ද කියලා. මේ බන්ධනයක ද්‍රවීයතාව කියලා කියන්නේ දැන් සහසංයෝජ බන්ධනයක් ඇති වුනහම අර බන්ධන ඉලෙක්ට්‍රෝන යම්කිසි පරමාණුවක් දෙසට වැඩිපුර ආකර්ෂණය වෙලා ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන ඒ එක පරමාණුවක් පැත්තට වැඩිපුර ඇදුනහම ඒ පරමාණුවට ලැබෙනවා කුඩා ඍණ ආරෝපණයක්. ඒ වගේම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඈත් වෙච්ච අනික් පරමාණුවට කුඩා ධන ආරෝපණයක් ලැබෙනවා. දැන් මේ වගේ බන්ධනයක් තමයි ද්‍රවීය සහසංයෝජ බන්ධනයක් කියන්නේ. මේකට හේතුව අර විද්‍යුත් ඍණතාවය එකිනෙකට වෙනස් පරමාණු දෙකක් සම්බන්ධ වීම. විද්‍යුත් ඍණතාවය වැඩි එකිනෙකා පැත්තට වැඩියෙන් ඉලෙක්ට්‍රෝන අදිනවා. නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන පැත්තට ගියාම එයාට කුඩා ඍණාරෝපණයක් ලැබෙනවා. උදාහරණයක් විදිහට ජලාණුව ගත්තොත් ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර තියෙන බන්ධනයේදී ඔක්සිජන් පැත්තට අර බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩියෙන් මෙහාට අදිනවා. එතකොට ඔක්සිජන් වලට ලැබෙනවා කුඩා ඍණ ආරෝපණයක්. ඒක මේ දක්වන්නේ මෙන්න මේ වගේ මේක ඩෙල්ටා ඍණ කියලා කියන්නේ. ඩෙල්ටා කියන්නේ මේ තා කුඩා කියන අදහස. දැන් මේ පැත්තට බන්ධන ඉලෙක්ට්‍රෝන ඇදුනාම ඍණාරෝපණයක් ලැබෙනවා වගේම හයිඩ්‍රජන් පරමාණුවට කුඩා ධනාරෝපණයක් ලැබෙනවා. ඒක ඩෙල්ටා ධන කියලා මෙහෙම ලකුණු කරන්න පුළුවන්. ඩෙල්ටා කියන අකුර ග්‍රීක අකුරක්. අටේ ඉලක්කම වගේ සම්පූර්ණයෙන් සම්බන්ධ වෙලා නැහැ. මේ විදිහට තමයි ඔය ද්‍රවීයතාව කියන එක ඇති වෙන්නේ සහසංයෝජ බන්ධනවලදී. ඒතර බන්ධනවල ද්‍රවීයතාවය යනු කුමක්ද කියලා අහන එකේ ලියමු කිසියම් සහසංයෝජ
බන්ධනයකදී කිසියම් සහසංයෝජ බන්ධනයකදී බන්ධන ඉලෙක්ට්‍රෝන එක් පරමාණුවක් දෙසට මදක් වැඩිපුර ආකර්ෂණය වීමෙන් එම පරමාණුවට කුඩා ඍණ ආරෝපණයක්ද අනෙක් පරමාණුවට කුඩා ධන ආරෝපණයක්ද ලැබීම ද්‍රවීයතාව නම් වේ. දැන් ජල අණුවක ද්‍රවීයතාව තමයි මේ පෙන්නලා තියෙන්නේ. ජල අණුවේදී ඔක්සිජන් පරමාණුව පැත්තට වැඩි ආකර්ෂණයක් ඇද ගැනීමක් තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන. ඒතර ඔක්සිජන් පරමාණුවට කුඩා ඍණ ආරෝපණයකුත් හයිඩ්‍රජන් පරමාණු වලට කුඩා ධන ආරෝපණයකුත් ලැබෙනවා. ජලය ඇරුණාම ඇමෝනියා අණුව ද්‍රවීයතාව පෙන්නනවා. HF hydrogen fluoride මේ ෆ්ලෝරින් වලට ඍණ යාට ධන ඉතින් වෙනත් අණු කීපයක් HCl කියන එකත් ගන්න පුළුවන්. මේවා ද්‍රවීයතාව පෙන්වන අණු විදියට ගන්න පුළුවන්. ඊළඟට අහනවා මේ අන්තර් අණුක බන්ධන යනු මොනවාද? අන්තර් අණුක බන්ධන කියලා කියන්නේ මේ වගේ ද්‍රවීයතාව සහිත අණු එකට පීඩනකොට යම් සංයෝගයක එක අණුවක ඍණ ආරෝපිත පරමාණුවක් සහ ඒ වර්ගයේ වෙන අණුවක ධන ආරෝපිත පරමාණුවක් අතර ඇතිවෙන කුඩා බන්ධන නැත්නම් දුර්වල බන්ධන. උදාහරණයක් විදිහට අපිට මේ ජලය තුළ පවතින අන්තර් අණුක බන්ධන ගන්න පුළුවන්. දැන් මේ තියෙන එක ජල අණුවක්. මේ තවත් ජල අණුවක්. ඔය දැන් කලින් කිව්වා ඔක්සිජන් වලට කුඩා ඍණ ආරෝපණයකුත් ඒ වගේම හයිඩ්‍රජන් වලට කුඩා ධන ආරෝපණයකුත් ලැබෙනවා කියලා. ඒතර මෙයාට ඍණ මෙයා ධන මෙයා ධන මෙයා ඍණ මෙහෙම කුඩා ආරෝපණ ලැබෙනවා දැන් ද්‍රවීයතාව නිසා. දැන් වෙන්නේ එක අණුවක මේ ඍණ
ආරෝපිත පරමාණුවයි වෙනත් අණුවක ධන ආරෝපිත පරමාණුවයි අතර මෙහෙම සහසංයෝජ බන්ධන නෙමෙයි ඊට වඩා දුර්වල බන්ධන වර්ගයක් හට ගන්නවා. දැන් මෙතන තව අණුවක් තිබ්බොත් ඒ අතරත් ඔහොම බන්ධනයක් හට ගන්න පුළුවන්. මේවට කියනවා අණු අතර ඇතිවන බන්ධන අන්තර් අණුක බන්ධන. ඒතර ද්‍රව්‍යතාව තියෙන අණු වලදී තමයි මේක අපිට දකින්න පුළුවන්. ඉතින් මේ ඔක්සිජන් පරමාණුවත් මෙහෙම තව බන්ධනයක් මේ පැත්තෙන් ඇති කරගන්න පුළුවන්. මෙයත් තව ඔක්සිජන් පරමාණුවක් එක්ක මෙහෙම බන්ධන ඇති වෙන්න පුළුවන්. ඒක දිගට මෙහෙම හැම පැත්තෙම වෙන්න පුළුවන්. ඔය තියෙන ජලයේ එහෙම අන්තර් අණුක බන්ධන පිහිටීමක්. අන්තර් අණුක බන්ධන යනු මොනවද කියලා තියෙනවනේ. ඒක මේ ඉරකින් දෙකට බෙදලා මෙහෙම උඩ ඉඳන් පල්ලෙහාට එක පැත්තක චුට්ටක් ලියන්න අනිත් පැත්තේ මේ රූප සටහන අදින්න පුළුවන්. අන්තර් අණුක බන්ධන යනු මොනවද කියන එක ඉස්සෙල්ලා ලියලා ඉමුකෝ. ද්‍රව්‍යතාව සහිත අණු වලදී කුඩා ඍණාරෝපණයක් සහිත පරමාණුවක් වෙනත් අණුවක ධන ආරෝපිත කුඩා ධන ආරෝපිත පරමාණුවක් සමග දුර්වල බන්ධන ඇති විය හැකිය. දුර්වල බන්ධන ඇති විය හැකිය. මෙවැනි ද්‍රවීය අණු එකිනෙක අතර හටගන්නා බන්ධන අන්තර් අණුක බන්ධන නම් වේ. අන්තර් අණුක බන්ධන නම් වේ. ඒතර ජලය තුළ මේ බන්ධන දකින්න පුළුවන් අන්තර් අණුක බන්ධන. ඊළඟ ප්‍රශ්නය අහනවා මෙම අන්තර් අණුක බන්ධන නිසා ලැබෙන සුවිශේෂී ගුණ මොනවද කියලා. මේ බන්ධන නිසා යම් ශක්තිමත් බවක් එනවනේ. එතකොට මේ බන්ධන වල ශක්තිමත් බව එක්ක තමයි අර ද්‍රවාංක තාපාංක රැඳෙන්නේ. ඒ නිසා මේ අන්තර් අණුක බන්ධන හටගත්තාම මේ සංයෝගවල ද්‍රවාංක තාපාංක තරමක් ඉහළ යනවා. එක ලක්ෂණයක් විදිහට ලියන්න පුළුවන්. ද්‍රවාංක තාපාංක මදක් ඉහළ යාම. මදක් ඉහළ යාම. ඒ වගේම මේ බන්ධන අන්තර් අණුක බන්ධන තියෙන ඒවා
සාමාන්‍යයෙන් ඒවා නැත්නම් මේ වායු අවස්ථාවේ පවතින්නේ. හැබැයි මේ අන්තරාණුක බන්ධන හින්දා කාමරුෂ්ණත්වයේදී ද්‍රව විදියට පවතින්න පුළුවන්. ඒ නිසා මේ ස්වභාවයේ ඒ පවතින අවස්ථාව වෙනස් වෙන්න පුළුවන්. ඊට අනුරූප වෙනත් සංයෝග වායු විදියට තියෙනකොට මේ අන්තරාණුක බන්ධන තියෙන සංයෝග ද්‍රව විදියට පවතින්න පුළුවන්. ඒකට මූලික හේතුව අර කලින් කියපු ඒ තාපාංක වෙනස් වීම. ඒ වගේම ජලයට අදාළව ගත්තොත් ඒ අන්තරාණුක බන්ධනත් එක්ක ඒ අයිස් වල ඝනත්වයට වඩා දැන් ජලයේ ඝනත්වය වැඩි වීමකුත් වෙලා තියෙනවා. දැන් සුවිශේෂී ගුණ විදියට එනකොට ඒ විශිෂ්ටතා පදාර්ථ වැඩි වීමක් ගන්න පුළුවන්. ද්‍රවාංක තාපාංක ඉහළ යාම විශිෂ්ටතා පදාර්ථාව වැඩි වීම කාමරුෂ්ණත්වයේදී පවතින භෞතික තත්ත්වය ද්‍රව වීම. ඒ කියන්නේ ඒවා නැත්නම් සාමාන්‍යයෙන් වායු විදියට ඉන්න ඕන. මේ අන්තරාණුක බන්ධන හින්දා ද්‍රව තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේ දේවල් ගන්න පුළුවන්. දැන් මේ බන්ධන ප්‍රධාන වර්ග දෙකක් ගැන පාඩම ඉගෙන ගන්නකොට කතා කරලා තියෙනවනේ. ඒතර බන්ධන ප්‍රධාන වර්ග දෙක ගත්තොත් අයිනික බන්ධන සහ සංයුජ බන්ධන. ඒතර අයිනික බන්ධන සහ සංයුජ බන්ධන අතර තියෙන වෙනස මොකක්ද? අයිනික බන්ධන වලදී මේ බන්ධන ශක්තිමත් බව වැඩි. එතකොට ද්‍රවාංක සහ තාපාංක ඉහළට යනවා. ඒ වගේම අර කාමරුෂ්ණත්වයේදී බොහෝ විට අයිනික බන්ධන තියෙන ඒවා ඝන හෝ ද්‍රව වෙන්න පුළුවන්. විශේෂයෙන් ඝන තත්ත්වයේ පවතින්න පුළුවන්. ඊළඟට අයිනික බන්ධන තියෙන සංයෝග ජලීය හෝ විලීන ද්‍රාවණ ගත්තාම විදුලිය සන්නායනය කරනවා. නමුත් සහසංයුජ බන්ධන තියෙන සංයෝග විදුලිය සන්නායනය කරන්නේ නැහැ. එහෙනම් වෙනස්කම් කීපයක් අපිට මේක ලියන්න පුළුවන්. අපි ලියමු. ඒකේ දැන් වම් පැත්තේ අයනික සංයෝග කියලා ලියමුකෝ. අර කොටුවේ දකුණු පැත්තේ සහ සංයුජ සංයෝග. ත්‍රිායනික සංයෝග පැත්තේ කියමු ද්‍රවාංක සහ තාපාංක ඉහළාගයක් ගනි. ද්‍රවාංක සහ තාපාංක ඉහළාගයක් ගනි. සහ සංයුජ සංයෝග ගත්තොත් ද්‍රවාංක සහ තාපාංක 15 ගනි. සහසංයුජ සංයෝග පැත්තේ ද්‍රවාංක සහ තාපාංක 15 ගනි. ඒ වගේම ආයනික සංයෝග ගත්තාම ගොඩක් විට කාමරුෂ්ණත්වයේදී ඝන විදියට තියෙනවා. සහසංයුජ සංයෝග බොහෝ විට ද්‍රව හෝ
වායු විදියට පවතින්නේ. දෙවෙනි එක විදියට ලියන්න පුළුවන් අයනික පැත්තේ ලියන්න කාමර උෂ්ණත්වයේදී බොහෝ විට ඝන ලෙස පවතී. කාමර උෂ්ණත්වයේදී බොහෝ විට ඝන ලෙස පවතී. අනිත් පැත්තේ කාමර උෂ්ණත්වයේදී බොහෝ විට ද්‍රව හෝ වායු ලෙස පවතී. තවත් වැදගත් ලක්ෂණයක් වෙනස්කමක් තමයි අයනික සංයෝගවල ලියන්න පුළුවන් ජලීය හෝ විලීන ද්‍රාවණ තුළින් විදුලිය සන්නයනය වේ. ජලීය හෝ විලීන ද්‍රාවණ තුළින් විදුලිය සන්නයනය වේ. අනිත් පැත්තේ ජලීය හෝ විලීන ද්‍රාවණ තුළින් විදුලිය සන්නයනය නොවේ. ජලීය හෝ විලීන ද්‍රාවණ තුළින් විදුලිය සන්නයනය නොවේ. චූට්ටක් බලන්න මතකද කියලා මේ විලීන ද්‍රාවණ කියන්නේ මොනවද? ජලීය ද්‍රාවණ කියන්නේ නම් ජලය දිය කරලා හදාගත්ත ද්‍රාවණ. විලීන ද්‍රාවණ කියන්නේ ජලය මිශ්‍ර නොකර ද්‍රව බවට පත් කරපු අවස්ථාවලදී ඒ දියර විලීන ද්‍රාවණ කියලා අපි කියන්නේ. මේවා මූලික වෙනස්කම් විදියට ගන්න පුළුවන්. අයනික වලදී ද්‍රවාංක තාපාංක ඉහළයි. කාමර උෂ්ණත්වයේ ඝන විදියට බොහෝ විට තියෙන්නේ. ඒ ද්‍රාවණ විදුලිය සන්නයනය කරනවා. හරි ඊට පස්සේ තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නය බලන්න මතකද කියලා ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් තියෙන්නේ. ලියපු අයත් ඇති ලියපු නැති අයත් ඇති පොඩි වෙලාවක් දෙන්නම්. බලන්න පුළුවන් ටික ඉක්මනින් ලියන්නකෝ. ප්‍රතික්‍රියා සම්බන්ධ දැනුම පාවිච්චි කරලා අපි ඉගෙනගෙන තියෙන ප්‍රධාන ප්‍රතික්‍රියා වර්ග කීපයක් ගැන ඔයගොල්ලෝ ලියන්න. ලියපු නැති අය. එතකොට මේ සඳහා මම අර හැමදාම කියනවා වගේ මුලින් ඉඳන් රසායන විද්‍යාවේ ඉගෙනගත්ත සංකේත සංවිධතා සූත්‍ර ලිවීම මේ සියල්ල උවමනා වෙනවා ඔය ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් අපිට කතා කරන්න ගියාම. ප්‍රධාන ප්‍රතික්‍රියා වර්ග 4 අහන්නේ. විවිධ ප්‍රතික්‍රියා අපි ඉගෙනගෙන තියෙනවා. මේ ප්‍රතික්‍රියා මූලික වර්ග 4කට වෙන් කරලා කතා කරලා තියෙනවනේ. ප්‍රතික්‍රියා වර්ග 4 ගත්තොත් මොනවද ප්‍රතික්‍රියා වර්ග 4? රසායනික සංයෝජන ප්‍රතික්‍රියා, රසායනික වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන ප්‍රතික්‍රියා, ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. ප්‍රතික්‍රියා වර්ග 4 ඒ විදිහට අපිට දක්වන්න පුළුවන්. බලන්න මූලික වර්ග 4 රසායනික සංයෝජන,
රසායනික වියෝජන ඒක විස්ථාපන ද්විත්ව විස්ථාපන එතකොට මේ රසායනික සංයෝජන කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් හරි සංයෝග දෙකක් හරි මූලද්‍රව්‍යයක් සංයෝගයක් හරි එකතු වෙලා අලුත් සංයෝග සෑදීම. එතකොට මේ පොදු ප්‍රතික්‍රියා ලියන්න කියපුවාම අපිට මේ සඳහා ප්‍රතික්‍රියාවක් වුණගොත් දැන් A කියලා ද්‍රව්‍යයක් තියෙනවා නම් B කියලා ද්‍රව්‍යයක් එක්ක එකතු වෙලා අලුත් ද්‍රව්‍යයක් හදනවා C කියලා. පොදු ප්‍රතික්‍රියාවක් විදිහට මෙන්න එකක් අපිට ලියන්න පුළුවන්. රසායනික වියෝජන ප්‍රතික්‍රියාවලදී අපිට ගන්න පුළුවන් මේ A කියලා ද්‍රව්‍යයක් තිබිලා මේක කැඩෙනවා B සහ C කියලා. ඇත්තට මේ අකුරම ගන්න ඕනේ නැහැ. වෙන ඕන ඉංග්‍රීසි අකුරක් ගත්තට කමක් නැහැ. කොහොම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාට හරි ඉතින් මේ වගේ ලියන්නත් පුළුවන්. මේ AB කියලා සංයෝගයක් තිබිලා A සහ B කියලා වෙන් වෙනවා කියලා. වෙන්වීමක් වියෝජනයක්. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවකදී A කියලා ද්‍රව්‍යයක් තියෙනවා. B C කියලා සංයෝගයක් තියෙනවා. A ඇවිල්ලා C එක්ක සම්බන්ධ වෙනවා. B අයින් කරනවා. ඔය වගේ පොදු ප්‍රතික්‍රියාවක් ලියන්න පුළුවන්. ද්විත්ව විස්ථාපන කියන්නේ සංයෝග දෙකක් ගත්තොත් AB සහ CD A එනවා D ළඟට AD හැදෙනවා. එතකොට C යනවා B වලට C B කියන සංයෝගයක් හදනවා. මේ විදිහට පොදු ප්‍රතික්‍රියා ටිකක් අපිට ලියන්න පුළුවන්. අර අදහස නිරූපණය කිරීමක් මේ තියෙන්නේ. සංයෝජන වියෝජන ඒක විස්ථාපන ද්විත්ව විස්ථාපන. හරි, ඊළඟ ටික සම්පූර්ණ කරන්න තියෙන ප්‍රතික්‍රියාව ටිකක්. ඒ වගේම ඒකේ කියනවා පහත ප්‍රතික්‍රියා සම්පූර්ණ කර තුලිත රසායනික ප්‍රතික්‍රියා ගොඩනගන්න. එම ප්‍රතික්‍රියා වර්ගයේද දක්වන්න. හොඳයි, ඔය A කියන පළවෙනි එක සම්පූර්ණ කරලා ප්‍රතික්‍රියා වර්ගය ලියන්න බලන්න. පොඩි වෙලාවක් අරගෙන පළවෙනි එක ලියන්න. මම ඒක මේකම සාකච්ඡා කරනවා. ඒක දෙන්නේ H2 ධන Cl2 කියලා. හයිඩ්‍රජන් වායුව සහ ක්ලෝරින් වායුව. ප්‍රතික්‍රියාව ලියලා තුලිත කරන්න ඕන. හයිඩ්‍රජන් ක්ලෝරින් බලමු. H2 ධන Cl2. ඒතර හයිඩ්‍රජන් සහ ක්ලෝරින් එකතු වුනහම හැදෙන්න ඕන සංයෝගය මේක දන්නේ නැත්නම් අර සූත්‍ර ලියන ක්‍රමයට ගිහිල්ලා හයිඩ්‍රජන් ක්ලෝරින් එකතු වුනහම හැදෙන සංයෝගය බලන්න පුළුවන්. හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩ සංයුක්තාව 1යි.
ක්ලෝරින් 7 වෙනි කාණ්ඩේ සංයුතාව 8න් 7ක් අඩු 9 1යි. සංයුතාව මාරු වෙනවා. 1යි 1යි කියලා එනවා. එතකොට අවසාන සූත්‍රය ලියනකොට අපි එක ඉලක්කම් ලියන්නේ නැති නිසා මේ දෙක එකතු කරලා ලං කරලා HCl කියලා ලියන්නේ. ඊළඟ HCl තමයි හැදෙන්නේ. ඊට පස්සේ බලන්න ඕන දෙපැත්තේ පරමාණු ගණන් සමාන නැත්නම් සමාන කරන්න. හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. මෙතන තියෙන්නේ එකයි. එහෙනම් මෙතන දෙකේ ඉලක්කමක් දැම්මා. දැන් ක්ලෝරින් දෙකයි. මේ පැත්තේ Cl2 කියනකොට ක්ලෝරින් දෙකයි. ඔය විදිහට තමයි එන්නේ. මේකේ ඕනනම් අර භෞතික තත්ත්වයක් පෙන්වන්න පුළුවන්. හයිඩ්‍රජන් වායුවක්, ක්ලෝරින් වායුවක්, HCl කියන එක ද්‍රවයක් විදිහට මේ කියන්නේ ජලීය විදිහට දාන්න පුළුවන්. මේකේ භෞතික තත්ත්වය නම් දාලා නැහැ. ඊළඟට මේ ප්‍රතික්‍රියා වර්ගය මොකක්ද? සංඝටක දෙකක් එකතු වෙලා තනි සංඝටකයක් හැදිලා. එහෙනම් රසායනික සංයෝජන. දෙවෙනි එක බලන්න. දෙවෙනි ප්‍රතික්‍රියාව සම්පූර්ණ කරන්න බලන්න. කොපර් සල්ෆේට් කියනකොට එන්න ඕන කැපිටල් C U simple U SO4 කොපර් සල්ෆේට්. බලන්න මේකෙදි මොනවද හැදෙන පළ? මැග්නීසියම් ඇවිල්ලා මේ කොපර් අයින් කරලා සල්ෆේට් එක සම්බන්ධ වෙනවා. එතකොට දැන් මැග්නීසියම් සල්ෆේට් එක සම්බන්ධ වුණාම හැදෙන සංයෝගය සූත්‍ර ලියන ක්‍රමයට ගිහිල්ලා හදන්න පුළුවන්. මැග්නීසියම් සංයුතාව 2යි දෙවෙනි කාණ්ඩේ සල්ෆේට් ගණ්ඩකයක් එයාගේ සංයුතාව 2යි මාරු වුණාම 2යි 2යි ඇන්සල් වුණාම 1යි 1යි. හැබැයි මේ සල්ෆේට් වල අර මෙතෙන්දී නම් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සංයුතාව ඉලක්කමක් එනවා නම් වරහන දාලා ඉලක්ක ලියන්නේ. කැපිලා ගියාම එක එන්නේ එක ඉලක්ක ලියන්නේ නැති හින්දා සල්ෆේට් වලට SO4 කියලා එන්නේ. අර වරහන ඕනේ නැහැ. මැග්නීසියම් සල්ෆේට් MgSO4. ඊට පස්සේ මේ අයින් කරපු කොපර් තැම්පත් වෙනවා ද්‍රවණේ අඩි. ඔය විදිහට එන්නේ. දෙපැත්ත බලන්න පරමාණු ගණන් සමානද කියලා. සමාන නැත්නම් සමාන කරන්න වෙනවා. මැග්නීසියම් දෙපැත්තෙම 1යි, කොපර් 1යි, සල්ෆේට් 1යි තුලිතයි. බලන්න මේ ප්‍රතික්‍රියා වර්ගය ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. තුන්වෙනි එක බලන්න ප්‍රතික්‍රියාව. කැල්සියම් කාබනේට් වියෝජනය තමයි තියෙන්නේ. මේක අපිට යකඩ නිස්සාරණයේදී හම්බ වෙනවා. ඊට අමතරව දැන් හුණු පෝරණක පිලිසු හුණු ලබා ගන්නකොටත් කැල්සියම් කාබනේට් වියෝජනයක් තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් අර සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට් කියන දෙන්න හැර අනිත් කාබනේට් වියෝජනයේ පොදු රටාවකට වෙන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. කැල්සියම් කාබනේට් වියෝජනය වෙන්නේ කැල්සියම්
ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් විදියට සෝඩියම් කාබනේට් පොටෑසියම් කාබනේට් හැර වෙනත් කාබනේට් රත් කරාම මේ ලෝහ කන්නකේ ලෝහ කාණ්ඩයේ ඔක්සයිඩයයි කාබන් ඩයොක්සයිඩුයි ලැබෙන්නේ. මේ විදිහට තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. කැල්සියම් කාබනේට් වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. බලන්න දෙපැත්තේ පරමාණු ගණන් සමානද කියලා. සමාන නම් නැවත ඇතුළත කරන්න ඕනේ නෑනේ. ඇතුළත වෙලා තියෙන්නේ. හතරවෙනි එක බලන්න. සිංක් සහ H2SO4. ලියන්න බලන්න ප්‍රතික්‍රියාව. සිංක් සහ සල්ෆියුරික්. ඒතර මේ ප්‍රතික්‍රියාව වියෝජන ප්‍රතික්‍රියාවක් කලින් එක. සිංක් සහ H2SO4 අතර ප්‍රතික්‍රියාව ගත්තහම සිංක් ඇවිල්ලා සල්ෆියුරික් වල හයිඩ්‍රජන් අයින් කරලා සල්ෆේට් එක සම්බන්ධ වෙනවා. සිංක් වල සංයුක්තාව 2යි සල්ෆේට් කණ්ඩකය 2යි. නිසා සංයෝගය සිංක් සල්ෆේට් ZnSO4 හයිඩ්‍රජන් විස්ථාපන වෙනවා වායුවක් විදිහට. දෙපැත්තේ පරමාණු ගණන් සමානයි. මෙයා වායුවක් විදිහට පිට වෙනවා. මේකත් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. බලන්න ඊට පස්සේ තියෙන පොටෑසියම් පර්මැංගනේට් තමයි තියෙන KMnO4. මේක රත් කිරීම. විද්‍යාගාරයේ ඔක්සිජන් හදනකොට මේ පොටෑසියම් පර්මැංගනේට් වියෝජනය පාවිච්චි කරනවා. ඒක මතකද කියලා බලන්න මම මේ කියලා තියෙන මේ ප්‍රතික්‍රියාව මතක තියාගන්න කියලා. මොනවද හැදෙන්නේ? පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම පොටෑසියම් මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් සංඝටක 3කට කැඩෙනවා. පොටෑසියම් පර්මැංගනේට් කියන එක නා තද දම් පාට කැට වර්ගයක්. රත් කරාම පොටෑසියම් මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් මේ විදිහට කොටස් 3කට වෙන් වෙනවා. තුලිත කරන්න බලන්න. කොහොමද තුලිත වෙන්නේ? පොටෑසියම් එහා පැත්තේ දෙකක් තියෙනවා. මේ තියෙන්නේ පොටෑසියම් මැංගනේට්. එතන පොටෑසියම් 2යි. මේ මැංගනීස් ඩයොක්සයිඩ් කළු පාට කොඩු වර්ගයක්.
පොටෑසියම් මැංගනේට් කියන එක කෙනා කොළ පාට කුඩු වර්ගයක්. ඔක්සිජන් අවර්ණ වායුවක්. ඒගොල්ලෝ ගත්තොත් තද දම් පාට කැට කොළ පාට කුඩු වර්ගයක්. මෙයා කළු පාට කුඩු වර්ගයක්. මේ අවර්ණ වායුවක්. සංඝටක තුනකට වෙන් වෙලා තියෙනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියාව රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක්. ත්‍රිද කරන්න ඕන. මෙන්න මෙතෙන්ට දෙකේ ඉලක්කමක් එනවා. පොටෑසියම් 2යි. එහා පැත්තේ Mn 2යි. මේ පැත්තේ දැන් දෙකක් වෙනවා. ඔක්සිජන් වම් පැත්තේ 8යි. දකුණු පැත්තෙත් 4යි 2යි 6යි 2යි 8යි. මේ විද්‍යාගාරයේ ඔක්සිජන් ඉපදවනකොට පාවිච්චි කරන ප්‍රතික්‍රියාවක්, බහුලව පාවිච්චි වෙන ප්‍රතික්‍රියාවක් පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම. මේ පොටෑසියම් පර්මැංගනේට් වලටම සාමාන්‍ය නමක් කියනවා කොන්ඩිස් කියලා. බලන්න ඊළඟ ප්‍රතික්‍රියාව, අවසාන ප්‍රතික්‍රියාව ඒකේ තියෙන ෆෙරස් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව. ගොඩනගන්න බාන්න ලියලා නැති අය ප්‍රතික්‍රියාව තනියම පෙරස් සහ සෝඩියම් ගත්තාම සක්‍රියතා ශ්‍රේණියේ සෝඩියම් ඉහළින් ඉන්නේ. පෙරස්ට යකඩ පහළින් ඉන්නේ. සෝඩියම් ඇවිල්ලා යකඩ පනලා අයින් කරලා සල්ෆේට් එක සම්බන්ධ වෙනවා. මෙයා ඇවිල්ලා මෙයා අයින් කරනවා. ඉතින් මෙයා යනවා සෝඩියම් හිටපු තැනට. සෝඩියම් සහ සල්ෆේට් මොකද්ද හැදෙන සංයෝගය? සෝඩියම් පළවෙනි කාණ්ඩේ සංයුතාව 1යි. සල්ෆේට් කණ්ඩකයක් සංයුතාව 2යි. සංයුතාව මාරු කරලා පහලින් ලිව්වහම SO4 වලට 1යි, සෝඩියම් වලට 2යි. එකේ ඉලක්කම් අන්තිම සූත්‍රය ලියන්නේ නැති නිසා වරහන ඕනේ Na2SO4. මෙන්න සෝඩියම් සල්ෆේට් හැදෙන සංයෝගය. ඊළඟ යකඩ යනවා OH ළඟට. මෙතන යකඩවල සංයුක්තාව කීයද? සල්ෆේට් එකනේ ඉන්නේ. සල්ෆේට් සංයුක්තාව 2යිනේ. හැබැයි දැන් මාරු වුණාට පස්සේ සංයුක්තා ඉලක්කම් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේ දෙපැත්තම මෙහෙම 2යි 2යි ඇවිල්ලා කැපිලා ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ යකඩවල සංයුක්තාව 2 කියන අවස්ථාව තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. එහෙනම් යකඩ Fe සංයුක්තාව 2යි. ඒ විදිහට අරගෙන මෙයාගේ 2යි OH කණ්ඩකයක් සංයුක්තාව 1යි මාරු වුණාම Fe වලට 1යි OH වල මතක තියාගන්න වරහනක් දාන්න ඕන සංයුක්තා ඉලක්කමක් එන හින්දා Fe OH 2 නෙමෙයි twice වරහන් දාලා දෙකක් දැම්මම දෙවරක් කියලා එන්නේ FeOH twice. හරි දැන් මේ දෙක තමයි පළ විදියට ලැබෙන්නේ. එහෙනම් සෝඩියම් සල්ෆේට් Na2SO4 ferrous hydroxide FeOH twice. ඊළඟට බලන්න දෙපැත්තේ පරමාණු ගණන් සමානද කියලා. යකඩ එහා පැත්තේ දකුණු පැත්තේ
දෙකක් තියෙනවා. වම් පැත්තේ තියෙන එකයි. එහෙනම් මෙතෙන්ට දෙකේ ඉලක්කමක් දාන්න වෙනවා. දැන් සල්ෆේටුත් දෙකක් වෙනවා. එතන බලන්න සෝඩියම් දෙක තියෙන්නේ. එතන සෝඩියම්. එතකොට ෆෙරස් තියෙන එකයි සල්ෆේට් එකයි OH දෙක හරි මේ විදිහට තමයි එන්නේ. දැන් මේ ප්‍රතික්‍රියාව බලන්න මොන වර්ගයටද අයිති වෙන්නේ? එක්කෙනෙක් ඇවිල්ලා අනිත් සංයෝගයේ කෙනෙක්ව අයින් කරනවා. එයත් ඊට පස්සේ මාරු වෙලා මේ සංයෝග දෙකේම කොටස් මාරු වීමක් වෙන්නේ. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවක්. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවක්. හොඳයි බලන්න තුන්වෙනි ප්‍රශ්නේ මේකේ රසායන විද්‍යාවට අදාළව තියෙන අවසාන එක. දැන් තියෙන්නේ ඒ මම කලින් කිව්වා වගේ මේ ප්‍රතික්‍රියා කීපයක් ලියන්න තියෙන්නේ. බලන්න චුට්ටක් උත්සාහ කරන්න මතකද කියලා. තුලිත රසායනික සමීකරණ ලියන්න. හරි දැන් ලියලා ඉවරද? සමහර අය නම් කලින් ලියලා තියෙන්නේ නැති. බලන්න මේකේ තියෙන්නේ මේ අවස්ථාවේදී තුලිත රසායනික සමීකරණ ගොඩනගන්න. පළවෙනි එකේ තියෙනවා සෝඩියම් කැබැල්ලක්. වාතයේ සමග ප්‍රතික්‍රියාව. දැන් සෝඩියම් වාතයේ සමග ප්‍රතික්‍රියාව කියන්නේ සෝඩියම් එකතු වෙන්නේ ඔක්සිජන් එක්ක. ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරා මොනවද හැදෙන්නේ? ලෝහයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරොත් ලෝහේ ඔක්සයිඩ් හැදෙන්න ඕන. සෝඩියම් ඔක්සයිඩ් හැදෙනවා Na2O. තුලිත කරන්න ඕන සෝඩියම් දෙකක් ඉඳලා මෙතෙන්ට එකේ ඉලක්කම දාන්න වෙනවා. මේකේ ඕනනම් අර භෞතික තත්ත්වය ලියන්න පුළුවන්. සෝඩියම් ඝන ඔක්සිජන් වායු සෝඩියම් ඔක්සයිඩ් ඝන මේ තියෙන තුලිත රසායනික සමීකරණය.
ඊළඟ එක බලන්න සෝඩියම් කැබැල්ලක් ජලයට දැමුව විට සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවේදී Na ධන H2O හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ලෝහේ හයිඩ්‍රොක්සයිඩය හැදෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2O. තුලිත වෙලා නැත්නම් තුලිත කරන්න වෙනවනේ. එහා පැත්තේ මේ දෙකක් දාන්න වෙනවා. තින්ට දෙකක් එනවා. තින්ටත් දෙකක් දාන්න වෙනවා. සෝඩියම් 2යි, හයිඩ්‍රජන් 4යි, ඔක්සිජන් 2යි. යා ඝන, ද්‍රව, ජලීය, වායු අවස්ථා ඔක්කොම තියෙනවා. ඊළඟ එක දැන් මේ ලෝහ ජලයත් එක්ක ප්‍රතික්‍රියාවේ මතක තියාගන්න සක්‍රියතා ශ්‍රේණියේ ඇල්මිනියම් දක්වා පොටෑසියම් වලින් ඉඳන් ඇල්මිනියම් දක්වා මේ ප්‍රතික්‍රියා ගත්තාම ජලයත් එක්ක ප්‍රතික්‍රියාවලදී මේ ප්‍රතික්‍රියා කරද්දී මේ හයිඩ්‍රොක්සයිඩ් තමයි හැදෙන්නේ. ඒ වගේම හිමාලය එක්ක ප්‍රතික්‍රියා කරොත් ලෝහ හැදෙන්නේ ඔක්සයිඩ්. දෙවෙනි එකේ තුන්වෙනි එකේ තියෙන මැග්නීසියම් උණු ජලයේ සමග ජලය එක්ක නම් උණු උනත් ඇල් උනත් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ. මැග්නීසියම් ධන H2O උණු ජලය කියලා තියෙන්නේ. දැන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ MgOH twice ධන H2. ඒක මතකයේ තියාගන්න. ලෝහයක් ජලයක ප්‍රතික්‍රියා කරනවා නම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. හරිද? ඊට පස්සේ බලන්න හිමාලය එක්ක මැග්නීසියම් වල ප්‍රතික්‍රියාව. දැන් මම කලින් කිව්වා යම් ලෝහයක් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් ලෝහේ හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ. හැබැයි හිමාලය එක්ක නම් ඔක්සයිඩ් හදන්නේ. එතකොට ප්‍රතික්‍රියාව ලියුවොත් මැග්නීසියම් හිමාලය සමග Mg හිමාලය ලියනකොටත් H2O තමයි ලියන්න වෙන්නේ. හැබැයි මෙතන අපි භෞතික තත්ත්වය දානකොට වායු කියලා දාන්නේ. හිමාලය එක්ක ප්‍රතික්‍රියාවදී හැදෙන්නේ මැග්නීසියම් වල ඔක්සයිඩය MgO සහ හයිඩ්‍රජන් H2. ඔය විදිහට එන්නේ මැග්නීසියම් වල ඔක්සයිඩය සහ හයිඩ්‍රජන් වායුව හැදෙන්නේ. මැග්නීසියම් ඔක්සයිඩ් ඝන හයිඩ්‍රජන් වායු. ඊළඟ ප්‍රතික්‍රියාව E කියන එක බලන්න. මැග්නීසියම් තනුක සල්ෆියුරික්. මැග්නීසියම් සහ තනුක සල්ෆියුරික්. කොහොමද තනුක සල්ෆියුරික් ලියන්නේ? මැග්නීසියම් නම් Mg, සල්ෆියුරික් H2SO4.
ඒක ස්ථාපන ප්‍රතික්‍රියාවක් වෙන්නේ මැග්නීසියම් ඇවිල්ලා හයිඩ්‍රජන් අයින් කරලා සල්ෆේට් එක එකතු වෙනවා. මැග්නීසියම් සල්ෆේට් MgSO4 හයිඩ්‍රජන් වායුවක් විදිහට පිට වෙනවා. තුලිත වෙලා තියෙන්නේ. මෙයා ඝන, මෙයා ජලීය, මෙයා ජලීය, මෙයා වායු. අවසාන එක යකඩ කෙඳි හා හිමාලය අතර ප්‍රතික්‍රියාව. දැන් මේකත් අර ලෝහ හිමාලය එක ප්‍රතික්‍රියාවක්. එහෙනම් ඔක්සයිඩ් එක තමයි හැදෙන්නේ. හැබැයි මේක ටිකක් විශේෂ ප්‍රතික්‍රියාවක් කියලා මේ උගන්වනකොට මම කියලා තියෙනවා. මේක සිද්ධ කරන විදිහ ගත්තොත් මේ වගේ අපිට පුළුවන් වීදුරු නලයක් ඇතුලේ මේ යකඩ කෙඳි රඳවලා මේ වීදුරු බටයක් තියෙනවා ඇතුළට. මේකෙන් එළියට වීදුරු බටයක් තියෙනවා. මෙතන යකඩ කෙඳි රඳවලා මේ ඇතුළට හිමාලය යවනවා. මෙතන තියෙන්නේ යකඩ යකඩ කෙඳි මෙතනින් ඉවතට එනවා. හිමාලය යවුවාම හයිඩ්‍රජන් වායුව H2. දැන් මේ ප්‍රතික්‍රියාව ටිකක් විශේෂයි. මේ වගේ අපිට මේ අපේ විෂය නිර්දේශයේ එකයි හම්බ වෙන්නේ මේ මතක ඇති මම කියලා තියෙනවා. යකඩ ධන H2O හිමාලය හැදෙන්නේ යකඩ ඔක්සයිඩයක් හැදෙන්නේ. හැබැයි මේක විශේෂයි. යකඩ ඔක්සයිඩ දෙකක් සාමාන්‍යයෙන් හැදෙන්න පුළුවන්. අර යකඩ කියන්නේ බහු සංයුජතා තියෙන මූලද්‍රව්‍යයක්. එතකොට ඒකේ එක ඔක්සයිඩයක් තමයි FeO, අනිත් එක තමයි Fe2O3 කියන එක. මේ සංයෝග දෙකම හැදෙනවා. ඔක්සයිඩ් දෙකම හැදුනහම මේ දෙක එකතු වුනහම මේක කියලා තියෙනවා Fe3O4 කියන ඔක්සයිඩ් හැදෙන්නේ. මේක හඳුන්වන්නේ ෆෙරසෝෆෙරික් ඔක්සයිඩ් කියලා. ෆෙරසෝෆෙරික් ඔක්සයිඩ් Fe3O4 Fe3O4 අමතරව එතනින් හයිඩ්‍රජන් පිට වෙනවා. එතකොට මේ තුලිත කරන්න ඕන නිසා මෙතෙන්ට දැන් 3 ඉලක්කමක් දාන්න වෙනවා. හයිඩ්‍රජන් මේ ඔක්සිජන් 4ක් හින්දා මෙතෙන්ට ඔක්සිජන් 4ක් හින්දා 4 ඉලක්කමක් දාන්න වෙනවා. හයිඩ්‍රජන් එතකොට 8ක් වෙනවා. නිසා මෙතෙන්ට 4ක් දාන්න වෙනවා. මේ විදිහේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. එයා ඝන මේ හිමාලය වායු මෙයා ඝන මෙයා වායු. ඔය විදිහටයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. යකඩ කෙඳි සහ හිමාලය අතර ප්‍රතික්‍රියාව. ඊළඟට මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේක ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ මේ දෙන්න එකතු වුණාම මේ දෙන්නව හැදෙනවා වගේම මේ දෙන්න එකතු කළා පහු මේ දෙන්නව හදන්න පුළුවන්. ප්‍රතික්‍රියාව දෙපැත්තටම වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔය ඊතල දානකොට දෙපැත්තට එන විදිහට ඊතලයේ දාන්නේ ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක්. මේ විදිහට ලියන්නේ. ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාව. මේක මතක තියාගන්න අපේ විෂය නිර්දේශයේ මේක විශේෂයෙන් හම්බ වෙන එකක් නිසා ඒක මතකයේ තියාගන්න.
හරි. ඔය ටික තමයි රසායන විද්‍යාවට අදාළව තියෙන්නේ. දැන් මේ ප්‍රතික්‍රියා ලියන්න මතක නැත්නම් හෝ ලියන විදිහ අපැහැදිලි නම් 10 ප්‍රතික්‍රියා ලියපු එක පොඩ්ඩක් ආපහු බලන්න. මම පහුගිය කාලේ ඔය සූත්‍ර ලිවීම කියන එක 10ට කරපු එකත් පහුගිය කාලේ දාලා තිබ්බා. අර ගෲප් එකටත් ඒ නැතත් ඕගොල්ලන්ගේ 10 පොත අරගෙන බලන්න ප්‍රතික්‍රියා ගොඩනගන විදිහ. ඉතින් තවමත් මේ ගොඩනගා ගන්න බැරි වෙන්නේ ඕගොල්ලන්ට සංකේත සංයුජතා මතක නැත්නම් සහ විශේෂයෙන් අර ඛණ්ඩකවල සංයුක්තා මතක නැත්නම් ඉතින් ඒ ටික දැන්වත් පාඩම් කරගන්න මේ තියෙන ප්‍රතික්‍රියා අත්‍යවශ්‍ය ප්‍රතික්‍රියා මේවා විභාගෙදී ලියන්න දෙන්න පුළුවන් ඒවා. ඉතින් ඒ හින්දා මේ ටික ලියන්න පුළුවන් නම් ඕගොල්ලන්ට ලොකු ගැටලුවක් නැහැ රසායන විද්‍යාවේ මේ ප්‍රතික්‍රියා ඔය කියපු විදිහට ගොඩනගා ගන්න පුළුවන් නම් බය වෙන්න කාරණයක් නැහැ. මොකද මේ ප්‍රතික්‍රියා ලියන්න බැරි නම් ඊළඟ ප්‍රශ්නේ එනවා අපිට සමහර අර 10 මේ 11 ඉගෙන ගත්ත යම් යම් ගණනය කිරීම වලදී ප්‍රතික්‍රියාව ලියලා ගණනය කිරීම කරද්දී ප්‍රතික්‍රියාව ලියා ගන්න බැරුව ගණනය කිරීම කරන්න බෑනේ. ඒ හින්දා මේ ටික හරියටම තියෙන්න ඕන. එතනින් රසායන විද්‍යාව ටික ඉවර වෙනවා. අර භෞතික විද්‍යාව ටිකත් අනිත් දවසේ එනකොට කරගෙන එන්න. ඒ වගේම අනිත් දවසේ අලුත් ටියුට් එකක් හම්බෙන්නේ. ඒක අරගන්න ලෑස්ති වෙලා ඉන්න. මොකද ඒක කරන්න වෙයි ලබන සතියේ සමහර විට ඉඳලා අනිත් අලුත් ටියුට් එක අරගන්න ලෑස්ති වෙලා ඉන්න. මේකේ භෞතික විද්‍යා ප්‍රශ්න ටික කරගෙන එන්න ඊළඟ දවසේ ඊළඟ බ්‍රහස්පතින්දා එනකොට. අදට අපි ඔය ටික කරලා ඉවර කරමු. අද ලෝක ළමා දිනය හැමෝටම සුබ පතනවා. සුබ ලෝක ළමා දිනයක් වෙන්න කියලා ඔබටත්. ඉතින් ළමා දිනය සාර්ථක වෙන්නේ ඔබ ළමයින් හැටියට කරන කාර්යයන් උපරිමව සිද්ධ කරලා ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු හරියට සාර්ථක කරගත්තොත්. ඒ නිසා ලෝක ළමා දිනය කියන එක ඔබට ඵලදායි වෙන්නේ ඒ ක්‍රමයට. ඉතින් ඒ හින්දා ඔබ ළමයින් විදිහට කළ යුතු කාර්යයන් මේ කාලේ හරියට කරලා ඔබේ ළමා කාලය හරියට ගත කරලා අධ්‍යාපනය සාර්ථක කරගන්න. ළමා කාලය හොඳට ගත කරමින් අධ්‍යාපනය සාර්ථක කරගන්න පුළුවන්. එහෙම ළමා කාලය ගත නොකර මේ කාලෙම ළමයින්ට අදාළ නොවන කාර්යයන් කරන්න ගියාම තමයි අධ්‍යාපනය අසාර්ථක වෙන්නේ සහ ඒකේ ළමා කාලයක් නැති වෙනවා, වැඩිහිටි කාලයක් නැති වෙනවා. හොඳයි අදට අපි ඔය ටික කළා ඉවර කරමු. හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක්.